තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම ගෞරවනීය මෙහෙන් වහන්සේලා ඒ වගේම ආදරණීය දරුවෝ හැමදෙනාම අදත් අපේ පන්තිරි තාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. විශේෂයෙන් අපි පහුගිය සතියේදී සාකච්ඡා කරපු පාඩමේම දිගුවක් හැටියට තමයි අද දවසේදී පාඩම විකාශනය වෙන්නේ. එකෙන් අදහස් කරන්නේ ඔබ වහන්සේලාට ඒ වගේම අපේ දරුවන්ට මතකයි අපි පහුගිය සතියේදී සාකච්ඡා කළා. ඒ කියන්නේ තුන්වෙනි පාඩමේදී සුත්ත නිපාතයට අදාළ තුන්වෙනි පාඩමේදී අපි සාකච්ඡාවට ලක් කළේ සුත්ත නිපාතයේ කග්ගවිසාන සූත්‍රය. එතකොට කග්ගවිසානේ ඉදිරිපත් වෙන ඒ දර්ශනය නැත්නම් ඉදිරිපත් වෙන කරුණාකාරණා පිළිබඳව අපි මූලික හැඳින්වීමක් හැටියට ගාථා ගණනාවක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට ඒ සාකච්ඡාවේ දිගුවක් හැටියට කග්ගවිසාන සූත්‍රයේ ඉතිරි කොටස තමයි අද දවසේදී පාඩමේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ. හරි. අපි පාඩමට යමු. එතකොට අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කග්ගවිසාන සූත්‍රයේ ඉදිරිපත් වෙන 57 වෙනි ගාථාවේ සිට ඉදිරියට ඇති ගාථා ටික. ඒ කියන්නේ කග්ගවිසාන සූත්‍රයේ 57 වෙනි ගාථාවේ සිට කග්ගවිසාන සූත්‍රය අවසානයේ දක්වා ඇති ගාථා ටික තමයි අද අපිට මේ පාඩම ඇතුළේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු මොනවද මේ තුළ ඉදිරිපත් වෙන ගාථාවන් කියලා. 57 වෙනි ගාථාව අපි ගත්තොත් එහෙම පාප සහායං පරිවජ්ජයේත අනත්ත දස්සින් විසමේ නිමිට්ටං සයං න සේවේ පසුතං පමත්තං ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මේකේ කරුණු කීපයක් ඉදිරිපත් වෙනවා. පාප සහායං පරිවජ්ජයේත. පාප සහායං කියලා කියන්නේ මෙතන පාපී මිත්‍රයන්. පාපී මිත්‍රයන් පරිවජ්ජයේත බැහැර කරන්න. දුරින් දුරු කරන්න. එතකොට මේ ඒ වගේම අනත්ත දස්සින් අනර්ථය දකින, අයහපත දකින, අනර්ථය ගෙන දෙන. ඒ වගේම විසමේ නිමිට්ටං විසමාචාරයේ නියුක්ත වෙන. එතකොට මේ වචන මේකේ මේ විශේෂණ පද විදියට යෙදෙන්නේ. එතකොට මේ වචන දෙක අපිට මුලට ගන්න පුළුවන්. අනත්ත දස්සින් අනර්ථය ගෙන දෙන, විසමේ නිමිට්ටං විසමාචාර කටයුතු වල නියුක්ත වෙලා ඉන්න කවුද? පාප සහායං පාපී මිත්‍රයෝ පරිවජ්ජයේත ඒ අය බැහැර කරන්න. ඒ වගේම සයං න සේවේ පසුතං පමත්තං ප්‍රමාද වූ ඒ වගේම පසුතං චාටු බස් ඇති අය න සේවේ ඇසුරු නොකරන්න. තමන් විසින් ඇසුරු නොකරන්න. ඒ විදිහට කටයුතු කරලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝ චරේ හුදෙකලාව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාව තුළින් අවධාරණය කරන්නේ. අපි ආපහු බැලුවොත් එහෙම අනත්ත දස්සින් අනර්ථය ගෙන දෙන, අපේ ජීවිතයට ලෞකික වශයෙන් හෝ වේවා ආධ්‍යාත්මික වශයෙන් හෝ වේවා අනර්ථයක් සිදු කරන, ඒ වගේම විසමාචාරී කටයුතු වල යෙදෙන පාප මිත්‍රයන් පරිවජ්ජයේත දුරු කරන්න. ඒ වගේම පමත්තං මිත්‍යා දෘෂ්ටික වූ
ඒ වගේම කාමවස්තු කෙරෙහි ඇලුන පස්කම් සැපෙහි ඇලුන ගැලුන ඇලි ගලී කටයුතු කරන අය න සේවේ ඇසුරු නොකරන්න. ඒ විදිහට කටයුතු කරමින් කඟ වේනෙක් වගේ හුදෙකලාව හැසිරෙන කෙනෙක් තමයි මේ ගාථාවෙන් ලබලා දෙන අදහස් බවට පත් වෙන්නේ. ඊළඟට 58 වෙනි ගාථාව ගත්තොත් එහෙම බහුස්සුතං ධම්මදරං භජේත මිත්තං උලාරං පටිභානවන්තං. බහුස්සුතං බහුශ්‍රත වූ ධම්මදරං ධර්මදර වූ ඒ වගේම උලාරං උදාර වූ පටිභානවන්තං ප්‍රතිභාන ඇති ප්‍රතිභාන ඇති මිත්තං මිතුරන් භජේත ආශ්‍රය කරන්න. බහුශ්‍රත වූ ධර්මදර වූ උලාරං උදාර වූ පටිභානවන්තං ප්‍රතිභාව සහිත මිත්‍රයන් ආශ්‍රය කරන්න. ඊළඟට අභිඤ්ඤාය අත්තානි විනෙය්‍ය කංකං ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. අත්තානි අර්ථවත් බව නැත්නම් අභිවෘද්ධි කර දේවල් අභිඤ්ඤාය දැනගෙන කංකං විනෙය්‍ය සැක සංකා දුරු කරගෙන අර්ථය පිළිබඳ සලකමින් නැත්නම් අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරමින් සැක සංකා දුරු කරගෙන කග්ගවිසාන කප්පෝ කඟ වේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්නේය. ඒ සඳහා තමයි බුද්ධ ධර්මයෙන් අනුබල ලබලා දෙන්නේ. එතකොට ආශ්‍රය කරනවා නම් ධර්මදහර වූ බහුශ්‍රත වූ උදාර ප්‍රතිමාන ගුණයෙන් යුක්ත වූ මිතුරන් තමයි ආශ්‍රය කරන්න කියලා කියන්නේ. ඒ වගේම තමන්ට සිද්ධ වෙන අර්ථය පිළිබඳව අනාගතයේ සම්බන්ධයෙන් තමන්ට සිදුවන යහපත පිළිබඳව මනාකොට දැනගෙන ඒ පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවා නම් විනෙය්‍ය කංකං කියලා කිව්වේ සැකයක් දුරු කරගෙන කග්ගවිසාන කප්පෝ කඟ වේනෙක් වගේ හුදෙකලා වාසය හුදෙකලා වාසීව කටයුතු කරන්න කියන එක තමයි මේ තුල අවධාරණය කරලා තියෙන්නේ. හරි. අපි ඉදිරියට යමු. පනස් 9 සහ 60 කියන ගාථා දෙක ගත්තොත් එහෙම 59 වෙනි ගාථාව කිඩ්ඩං රතින් කාමසුකංච ලෝකේ අනලංකරිත්වා අනපෙක්කමානෝ විභෝසනට්ටානා විරතෝ සච්චවාදී ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මෙතන මේ කාරණා කීපයක් දක්වලා තියෙනවා. ලෝකේහි කිඩ්ඩං රතින් කාමසුකංච. කිඩ්ඩං කියලා කිව්වේ ක්‍රීඩා. රතින් කිව්වේ රති කෙලිය. නැත්නම් රතිය. ඊළඟට කාමසුකං. කාම වස්තුන් පිළිබඳව ආශාව. ඒවා අනලංකරිත්වා. ඒවා විභූෂණ විදියට නැත්නම් අලංකාර විදියට නොදැක අලංකාරයන් විදියට නොදැක අනපෙක්කමානෝ ඒ පිළිබඳව අපේක්ෂා රහිතව විභූෂණට්ඨානා විරතෝ විභූෂණට්ඨාන අලංකාර තැන් වලින් විරතෝ වෙන් වෙලා අලංකාර තැන් වලින් වෙන් වෙලා ඒව ගැන ඇලෙන්නේ ගැලෙන්නේ නැතිව සත්‍යවාදී සත්‍ය වචන කතා කරන කෙනෙක් බවට පත් වෙලා මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්ත වෙ. එහෙනම් මොකද්ද? කිඩ්ඩං ක්‍රීඩා වලින් ඊළඟට රතින් රතිකලියෙන් ඒ වගේම කාමසුකංච කාමවස්තු පිළිබඳව දැඩි ඇල්මෙන්
ඒ වගේම අනලංකරිත්වා අලංකාර දේවල් පිළිබඳවත් අනපෙක්කමානෝ අපේක්ෂා නොකර විභූෂණට්ටානා විරතෝ අලංකාර තැන් වලින් ඉවත් වෙලා සත්‍ය වචන කතා කරන්නෙක් බවට පත් වෙලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාවෙන් අවධාරණය කරලා තියෙන්නේ. ඊළඟට ගාථාංක 60 ගත්තොත් එහෙම පුත්තංච දාරං පිතරංච මාතරං දානානි දඤ්ඤානිච බන්ධවානි හිත්වාන කාමානි යතෝදිකානි ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මේකේ කාරණා කීපයක් කියනවා. පුත්තංච දාරං අඹදරුවෝද ඒ වගේම පිතරංච මාතරං මව්පියෝද අඹදරුවෝද මව්පියෝද ඊළඟට ධනානි දඤ්ඤානිච ධන දාන්නේද. එතකොට කරුණු කීපයක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. පුත්තංච දාරං අඹදරුවෝ ඒ වගේම පිතරංච මාතරං මව්පියෝ ධනානි දඤ්ඤානිච ධන දාන්‍ය ආදියද ඊළඟට බන්ධවානි බන්ධවානි කියලා කියන්නේ ඥාති සමූහයාද ඥාති සමූහයාද යතෝදිකානි කාමානි මේ කාම වස්තුන් හිත්වාන හැරදමා මේ කාම වස්තුන් හැරදමා කග්ගවිසාන කප්පෝ කගවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්නේ. එතකොට මේ කියන බැඳීම් වලින් දුර වෙලා කගවේනෙක් වගේ තනිව හුදෙකලා ජීවිතය ප්‍රිය කරමින් කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ ගාථා දෙකෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් මොකද්ද පළවෙනි ගාථාව ගත්තොත් එහෙම නැත්නම් 59 වෙනි ගාථාව කිඩ්ඩං කියලා කියන්නේ ක්‍රීඩා කිරීම ඒ වගේම රති ක්‍රීඩාව නැත්නම් රති කෙලිය කාමසුඛංච ලෝකේ තියෙන පංචකාම සැප සම්පත් පිළිබඳ ඇල්ම ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනලංකරිත්වා ඒවා අලංකාරයක් වශයෙන් නොසලකා අනපෙක්කමානෝ ඒවා පිළිබඳව අපේක්ෂාවන් නැත්නම් බලාපොරොත්තු අරමුණු තියාගන්නේ නැතිව විභූෂණට්ටානා විරතෝ අලංකාරවත් ස්ථාන වලින් බැහැර වෙලා ඒ වගේම වෙන් වෙලා සත්‍යවාදී එක් වශයෙන් කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් මෙන් ඒකෝචරේ තනිව හැසිරිය යුතුයි කියන එක තමයි පළවෙනි ගාථාවෙන් අවධාරණය කරලා තියෙන්නේ. දෙවෙනි ගාථාවෙන් ගත්තාම මිනිස්සු සාමාන්‍යයෙන් බැඳෙන කාරණාවන් පිළිබඳව තමයි එතන විශේෂයෙන් දක්වලා තියෙන්නේ. පුත්තංච දාරංච අපි සාමාන්‍ය අය හැටියට අඹදරුවන් කෙරෙහි බැඳෙනවා. ඒ වගේම පිතරංච මාතරං මව්පියන් කෙරෙහි බැඳෙනවා. ඒ වගේම ධනානි දඤ්ඤානිච ධන දාන්‍ය ආදී දේවල් පිළිබඳව අපි බැඳෙනවා. ඒ වගේම බන්ධවානි ඥාති සමූහයා පිළිබඳව අපි බැඳෙනවා. ඒතර අන්න ඒ අධිකානි කාමානි ඒ අධික වූ කාම වස්තුන් හිත්වාන හැරදමලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරිය යුතුයි කියන එක තමයි මේ තුල අවධාරණය කරලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. අපි බලමු සංඝෝ ඒසෝ පරිත්තමෙත්ත සෞඛ්‍යං සංඝෝ ඒසෝ පරිත්තමෙත්ත සෞඛ්‍යං අපස්සාදෝ දුක්ඛමෙත්ත බියෝ ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට ඒසෝ කියන්නේ මේ සංඝෝ
ක්ලේශ ධර්මයන්. මේ ක්ලේශ ධර්මයන් තමයි පංචකාම වස්තු සංගයක් නැත්නම් කෙලස් ඉපදීම සඳහා හේතු වන කාරණාව. එත්ත සෝක්‍යං පරිත්තං. ତර මෙහි සෞඛ්‍ය කියන එක මෙතන අදහස් කරන්නේ මේ තුලින් ලැබෙන සැපය සුවය පරිත්තං අල්ප එකක් අල්පයි. අපස්සාදෝ එයින් ලැබෙන ආස්වාදය අල්පයි අඩුයි. දුක්ඛමෙත්ත බියෝ එත්ත මෙහි දුක්ඛං ඒව බියෝ දුකම තමයි වැඩි. දුකම තමයි වැඩි. ඒ වගේම ගහලෝ ඒසෝ ගහලෝ මේක හරියට බිලියක් වගේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් දැහැ ගැනීම සඳහා පාවිච්චි කරන බිලියක් හා සමාන කාරණාවක්. පංචකාම වස්තු කියලා කියන්නේ. ඒ වගේම ඉති ඤත්වා මුතිමා ඉති ඤත්වා නුවණැති තැනැත්තා මෙන්න මේ කාරණාව දැනගෙන ඒ කියන්නේ මේ පංචකාම වස්තුන් කියලා කියන්නේ කෙලස් ගොඩක්. ඒ වගේම මේකේ සෝයක් ඇත්තේ නැහැ. අඩු ආස්වාදයක් තමයි තියෙන්නේ. ඒ වගේම දුක්ම තමයි බහුල වෙන්නේ. ඒ වගේම මේක හරියට අපිව ග්‍රහණය කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න බිලියක් වගේ කෙමනක් වගේ. ඒ නිසා මෙන්න මේ කාරණාව නුවණැති පුද්ගලයා දැනගෙන මුතිමා කියලා කියන මෙතන මුතිමා කියන්නේ නුවණැති පුද්ගලයා මේ කාරණාව දැනගෙන කග්ගවිසාන කප්පෝ කඟ වේනෙක් වගේ ඒකෝචරේ හොදකලාව හැසිරෙන්න කියලා මේ ගාථාවෙන් අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම 62 වෙනි ගාථාව ගත්තොත් එහෙම සන්දාලයිත්වාන සංයෝජනානි සන්දාලයිත්වාන සංයෝජනානි ජාලම්බෙත්වා සලිලම්බු වාරි අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට ජාලම්බෙත්වා සලිලම්බුචාරි මේ දැලක් මසුන් නැල්ලීම සඳහා දාන දැලක් කඩාගෙන යන සලිලම්බුචාරි මාළුවෙක් වගේ දැලක් බිඳගෙන යන මාළුවෙක් වගේ සංයෝජනානි සන්දාලේත්වාන සංයෝජනයන් බිඳලා දාලා සංයෝජන කියන්නේ දස සංයෝජන සසරට සම්බන්ධ වන බැඳෙන දස සංයෝජන බිඳලා දාලා නැවත උපමාවක් කරනවා අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ. ඉතින් පිච්චෙච්ච තැනට ආපහු ගින්නක් එන්නේ නැහනේ. ඒ වගේ පිලිස්සුණු තැනට නොයන ගින්න වගේ. දැන් ගින්නකින් ක්‍රමානුකූලව පිච්චිගෙන ඉස්සරහට ගියාට පස්සේ අර මුලින් දැවුණු තැනට ආපහු ගින්න එන්නේ නැහැ. එතකොට ඒ වගේ දැවිච්ච තැනට එන්නේ නැති ගින්න වගේ නැවත කෙලෙස් වලට පැමිණෙන්නේ නැතිව. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. දැන් කෙලෙස් ගින්න කියන එක අදහස් කරන්නේ. ඒ ගින්න දැවිගෙන ගියාට පස්සේ ආපහු මුලින් දැවිච්ච තැනට ආපහු ඒ ගින්න එන්නේ නැහැ. ඒ වගේ මේ නැවත කෙලෙස් වල වසඟයට පත් වෙන්නේ නැතිව කෙලෙස් වල වසඟයට පත් වෙන්නේ නැතිව ඒකයි අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ කියලා කිව්වේ. කග්ගවිසාන කප්පෝ කඟ වේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන එක තමයි මේ තුලින් අවධාරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ගාථාවට අපේ අවධානය යොමු කරොත් එහෙම 63 වෙනි ගාථාව ඔක්කිත්ත චක්කු න පාදලෝලෝ ගුත්තින්ද්‍රියෝ රක්කිත මානසානෝ අනවස්සිතෝ
අපරිඩයිහමානෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතන මේ ඔක්කිත්ත චක්කු මේවා අපිට සේකියා ධර්ම වලත් හම්බ වෙනවා. ඔක්කිත්ත චක්කු අන්තර්ගරේ ගමිස්සාමේති සික්ඛාකරණීය කියන විදිහට ඔක්කිත්ත චක්කු කියන්නේ මේ යටට හෙළුව ඇස් ඇතිව. යටට හෙළුව ඇස් ඇතිව පාදලෝලෝ පාදලෝලත්වයෙන් තොරව ඊළඟට ගුත්තින්ද්‍රියෝ දමනය කරන ලද ඉඳුරන් නැතිව රක්කිත මානසානෝ රකින්න ලද මනසක් ඇතිව ආරක්ෂා කරන ලද මනසක් ඇතිව නැත්නම් සංයමයට පත් කරන ලද මනසක් ඇතිව ශික්ෂණය කරන ලද මනසක් ඇතිව අනවස්සුතෝ කෙලෙස් ජලයෙන් නොතෙමි අනවස්සුතෝ කෙලෙස් ජලයෙන් නොතෙමි අපරිඩයිහමානෝ කෙලෙස් ගින්නෙන් නොදැවි කෙලෙස් ජලයෙන් නොතෙමි කෙලෙස් ගින්නෙන් නොදැවි කග්ගවිසාන කප්පෝ කගවේනෙක් හා සමානව ඒකෝචරේ තනිව හැසිරෙන්නේ. එතකොට ඔක්කිත්ත චක්කල කියන්නේ යටට හෙළුව ඇස් ඇතිව පාදලෝලත්වයෙන් තොරව ඒ වගේම දමනය කරන ලද ඉඳුරන් සහිතව ගුත්තින්ද්‍රියෝ කියලා කිව්ව එකයි. රක්කිත මානසානෝ රකින්න ලද මනසක් ඇති පුද්ගලයෙක් ලෙස අනවස්සුතෝ කෙලෙස් වැස්සෙන් නොතෙමි අපරිඩයිහමානෝ කෙලෙස් ගින්නෙන් නොදැවි කග්ගවිසාන කප්පෝ කගවේනකුගේ ප්‍රතිපදාව සහිතව ඒකෝචරේ තනිව හැසිරිය යුතුයි කියන කාරණාව තමයි 63 වෙනි ගාථාව තුළින් අවධාරණය කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ 64 වෙනි ගාථාවට අපි ගියොත් එහෙම ඕහාරයිත්වා ගිහි ව්‍යංජනානි සංචන්නපත්තෝ යතා පාරිචත්තෝ කාසායවත්තෝ අබිනික්කමිත්වා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මෙතන ඍජුවම පැවිද්ද පිළිබඳ සාකච්ඡා කරන්නේ ගිහි ව්‍යංජනානි ගිහි ලක්ෂණ. ඒ කියන්නේ හිසකෙස් රැවුලු ඒ වගේම ගිහි අය අඳින ඇඳුම් ආදිය ඕහාරයිත්වා ඒවා බැහැර කරලා සංචන්නපත්තෝ යතා පාරිචත්තෝ සංචන්නපත්තෝ පත්‍රවලින් අලංකාර වූ පාරිචත්තෝ යතා පරසතු ගහක් වගේ. දැන් පරසතු කියන ගස් තියෙන දිව්‍ය ලෝකේ. එතකොට ඒ කොළ වලින් සමන්විත වූ පරසතු වෘක්ෂයක් වගේ කාසායවත්තෝ අබිනික්කමිත්වා කසාවත් ඇතිව අබිනික්කමිත්වා අබිනිස්ක්‍රමණය කොට කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් මෙන් ඒකෝචරේ තනිව හැසිරිය යුතුයි. එතකොට ඒ කාරණාව තමයි මෙතන අවධාරණය කරන්නේ. එක පැත්තකින් එතන ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා. ඔක්කිත්ත චක්කු බිමට හෙළුව ඇස් ඇතිව කටයුතු කරන්න ඕන. පාදලෝලත්වයෙන් තොර වෙන්න ඕන. ඒ වගේම ගුත්තින්ද්‍රියෝ දැමුණු ඉඳුරන් සහිත වෙන්න ඕන. ඒ වගේම රක්කිත මානසානෝ ආරක්ෂා කරන ලද නැත්නම් වඩන ලද වර්ධනය කරන ලද පුහුණු කරන ලද ශික්ෂණය කරන ලද මනසකින් සමන්විත වෙන්න ඕන. අනවශ්‍යතෝ කෙලෙස් වැස්සෙන් නොතෙමුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපරිඩයිහමානෝ කෙලෙස් ගින්නෙන් නොදවෙනු කෙනෙක් බවට පත් වෙලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ හුදකලාව හැසිරිය යුතුයි කියන එක තමයි මේ තුල අවධාරණය කරලා තියෙන්නේ. ඒ වගේම 64 වෙනි ගාථාවෙන්
ඕහාරයිත්වා ගිහි ව්‍යංජනානි ගිහි ලක්ෂණ ගිහි වූ ලක්ෂණ ඕහාරයිත්වා බැහැර කරලා යතා පාරිචත්තෝ යතා පරසතු රුකක් වගේ දිව්‍ය ලෝකයේ තියෙන පරසතු රුකක් වගේ සංචන්න පත්තෝ පත්‍රවලින් සමන්විත වූ පරසතු රුකක් වගේ පරසතු රුකක් මෙන් කාසායවත්තෝ අබිනික්කමිත්වා කසාවත් හැඳ පොරවාගෙන අබිනික්කමිත්වා අබිනිස්ක්‍රමණය කොට කග්ගවිසාන කප්පෝ කඟවේනෙක්ගේ ස්වරූපයෙන් ඒකෝචරේ තනිව හැසිරිය යුත්තේය කියන එකයි මෙතනෙන් අවධාරණය කරලා තියෙන්නේ. හරි. අපි ඊළඟ ගාථාවට යමු. 65 වෙනි ගාථාව රසේසු ගේධං අකරං අලෝලෝ අනඤ්ඤ පෝසී සපදානචාරී කුලේ අප්පටිබද්ද චිත්තෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ රසේසු ගේදං අකරං අලෝලේ රසේහි ගිජු නොවි රසේසු ගේදං අකරං ඒ වගේම රසේසු අලෝලේ රස පිළිබඳව ලොල් නොවි රසයට ගිජු නොවි රසයට ලොල් නොවි ගේදං ඒ වගේම අලෝලේ ලොල් නොවි ගිජු නොවි ලොල් නොවි ඊළඟට අනඤ්ඤ පෝසී වෙන කෙනෙක් විසින් පෝෂණය කරන කෙනෙක් බවට පත් නොවි. ඒ කියන්නේ තමන් ස්වාධීනව පෝෂණය වෙන්න ඕන කෙනෙක්. අනඤ්ඤ පෝසින්න අඤ්ඤ පෝසී අන් අය විසින් පෝෂණය කරන්නෙක් බවට පත් නොවි. සපදානචාරී ගෙපිලිවෙලින් පිඩුසිඟා වඩිමින් කුලේ අප්පටිබද්ද චිත්තෝ ඒ කුලයන් පිළිබඳව බැඳුණු සිතක් නොමැතිව කුලේ අප්පටිබද්ද චිත්තෝ ඒ කුලයන් පිළිබඳව බැඳුණු සිතක් නොමැතිව කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් මෙන් ඒකෝචරේ තනිව හැසිරෙන්නේය. ඒතර රසයන් පිළිබඳව ගිජු වෙන්නෙත් නැතිව ඒ පිළිබඳ ලෝලත්වයක් ආශාවක් ඇති කරගන්නෙත් නැතිව අනඤ්ඤ පෝසී අන් අය විසින් පෝෂණය කරන්නෙක් බවට පත් වෙන්නේ නැතිව සපදානචාරී ගෙපිලිවෙලින් පිණ්ඩපාතේ වඩිමින් කුලේ අප්පටිබද්ද චිත්තෝ ඒ කුලයන් පිළිබඳව ඒ පවුල් පිළිබඳව සිතක් ඇති කරගන්නේ නැතිව කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාව තුළ අවධාරණය කරලා තියෙන්නේ. ඊළඟට 66 වෙනි ගාථාව ගත්තොත් එහෙම පහාය පංචාවරණානි චේතසෝ උපක්ඛිලේසෝ ව්‍යපනුප්ප සබ්බේ අනිස්සිතෝ චෙත්වා ස්නේහ දෝසං ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මේ සිත ආවරණය කරන පංච නීවරණ ධර්ම අපි මීට කලිනුත් කතා කරා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන මේ පංචවිධ ධර්මයන් නැත්නම් පංච නීවරණ ධර්මයන් නිසා තමයි පුද්ගලයන්ට හරි වැරද්ද, ඒ වගේම හොඳ නරක, කුසල් අකුසල් මොකක්ද කියලා තෝරගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන පංච නීවරණ ධර්මයන් එහෙම නැත්නම් හිත ආවරණය වෙලා තියෙන මේ ධර්මයන් අතහැරලා දාලා. ඒ වගේම විපනොප්පේ සබ්බේ උපක්ඛිලේසේ සියලු උපක්ලේශ ධර්මයන්. එතකොට විදර්ශනා භාවනාව මගින් සියලු ක්ලේශ ධර්මයන් නැති කරලා දාලා. ස්නේහ දෝසං අනිස්සිතෝ චෙත්වා අනිස්සිතෝ ක්ලේශ ධර්මයන් ඇසුරු කරන්නේ නැතිව ස්නේහ දෝසං චෙත්වා ස්නේහ දෝෂය අතහැරලා දාලා. එක දෝෂයක් විදිහට ස්නේහ කියන්නේ දෝෂයක් විදිහට දකිනවා සංසාරේ බැඳෙන නිසා. එතකොට මේ ස්නේහ දෝෂයත්
චෙත්වාසින්ද දමා. කග්ගවිසාන කප්පෝ කඟවේනුගේ ස්වරූපයෙන් ඒකෝචරේ තනිව හැසිරිය යුතුයි කියන එකයි මේ ගාථාව තුළ අවධාරණය කරලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. ඊට පස්සේ 66 සහ 67 කියන ගාථාවන් පිළිබඳව අපේ අවධානය යොමු කළොත් එහෙම 67 වෙනි ගාථාව විපිට්ටිකත්වාන සුඛං දුක්ඛංච පුබ්බේවච සෝමනස්ස දෝමනස්සං ලද්දානුපෙක්ඛං සමතං විසුද්ධං ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට විපිට්ඨකත්වාන සුඛංච දුක්ඛංච සැපයද දුක්ඛයද කියන දෙකම පිටු දකින්න ඕනේ. එතකොට සැපය කියන දේ අල්ලගත්තත් ඒ වගේම දුක කියන දේ අල්ලගත්තත් ඒ දෙකම සසරට හේතු වෙනවා. එහෙනම් මේ සැප දුක කියන දෙකම ප්‍රතික්ෂේප කරන්න ඕන කියන එක තමයි එකකින් කියන්නේ. එතකොට සැපේද දුකේද අතහැර දමා පුබ්බේවච සෝමනස්ස දෝමනස්සං. ඒ වගේම සොම්නස සහ දොම්නස කියන දෙකම අතහැරලා දාන්න ඕන. සොම්නස් දොම්නස් කියන දෙකම අතහැරලා දාන්න ඕන. ඊළඟට සමතං විසුද්ධං විසුද්ධං පිරිසිදු වූ සමතං සමත භාවනාව වර්ධනය කරලා ලද්ධානුපෙක්ඛං උපේක්ෂාව වර්ධනය කරලා උපේක්ෂාව වර්ධනය කරලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න ඕන. එතකොට සැප දුක කියන දෙක ප්‍රතික්ෂේප කරන්න ඕන. සැප දුක කියන දෙක පිළිකුල් කරන්න ඕන. ඒවා අත්හැරලා දාන්න ඕන. ඒ වගේම සෝමනස්ස දෝමනස්සං සොම්නස් දොම්නස් කියන දෙකම පිටු දකින්න ඕන, ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ විදිහට සමතය මගින් පිරිසිදු වූ සමත භාවනාව වර්ධනය කරලා ලද්ධානුපෙක්ඛං උපේක්ෂාව වර්ධනය කරලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ තනිව හුදකලාව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාවෙන් අවධාරණය කරන්නේ. ඊළඟට 68 වෙනි ගාථාව ගත්තොත් එහෙම 68 වෙනි ගාථාව ගත්තොත් ආරද්ධ විරියෝ පරමත්ත පත්තියා අලීන චිත්තෝ අකුසීත වුත්ති දල්හ නික්කමෝ තාම කලෝපපන්නෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. ආරද්ධ විරියෝ එළඹුණු වීර්යය ඇති පරමත්ත පත්තියා පරමාර්ථයට පැමිණීම සඳහා අලීන චිත්තෝ හැකුළුනේ නැති සිත. ඒ කියන්නේ උත්සාහය සහිත සිතින් යුක්තව අකුසීත වුත්ති කම්මැලි නැති ප්‍රතිපදාව නැත්තම් කුසිත නොවි කුසීත තත්වයට පත් නොවි දල්හනික්කමෝ දැඩිව ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව ඊළඟට තාම කලෝපන්නෝ ඥාන බලයට පැමිණ ඥානේ වර්ධනය කරලා කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න. එතකොට මෙතන කරුණු ගණනාවක් කතා කළා. ආරද්ධ විරියෝ එළඹුන් ලද වීරයෙන් යුක්තව පරමත්ත පත්තියා ඒ පරමාර්ථ නැමැති නිවනට පත්වීම සඳහා අලීන චිත්තෝ හැකුළුණු සිත් නැතිව අකුසීත වුත්ති කම්මැලිකම නැතිව දල්හනික්කමෝ දැඩිව අධිෂ්ඨාන සහිතව තාම කලෝපවන්නෝ ප්‍රඥාව දියුණු කෙනෙක් හැටියට කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් හා සමානව ඒකෝචරයේ තනිව හැසිරිය යුත්තේ කියන එක තමයි මේ තුල අවධාරණය කරලා තියෙන්නේ. ඊළඟට 69 සහ 70 69 සහ 70 කියන ගාථා දෙක ගත්තොත් එහෙම
පටිසල්ලානං ඥාන මරින්චමානෝ ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී ආදීනවං සම්මසිතා භවේසු ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. එතකොට මේ ගාථාවෙත් කතා කරනවා පටිසල්ලානං ඥාන මරින්චමානෝ කාය විවේකය සහ චිත්ත විවේකය සඳහා හේතු වන ධාන අත් නොහැර. ඒතර ධාන මේ ධාන අභිඥා අපි භාවිත කරන්න ඕන බුද්ධ ධර්මයේ ඉගැන්වෙන පරිදි කෙනෙක් පුදුමයටපත් කරන්න අద్භූත තත්ත්වයටපත් කරන්න නෙවෙයි. ඒකයි පාවිච්චි කරන්න ඕන කායික සහ මේ මානසික වශයෙන් විවේකයේ සඳහා. කාය විවේකයේ සහ චිත්ත විවේකයේ සඳහා තමයි ධාන අභිඥා භාවිත කරන්න ඕන. එතකොට ඒ විදිහට ධාන සහ අභිඥා භාවිත කරමින් කාය විවේකයේ සඳහා ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී නිරන්තරයෙන්ම ධර්මයේහි හැසිරෙමින් ධම්මේසු අනුධම්මචාරී. ඒ වගේම ආදීනවන් සම්මසිතා භවේසු භවේසු භවයන් සම්බන්ධයෙන් වූ නැත්නම් භවයන් කෙරෙහි වූ ආදීනවන් සම්මසිතා ආදීනව ස්මරණය කරමින් පටිසල්ලානං ඥාන මරින්චමානෝ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ සඳහා ධාන උපයෝගී කරගනිමින් ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී නිතරම ධර්මයන්හි හැසිරෙමින් භවේසු ආදීනවං සම්මසිතා භවයන් කෙරෙහි ඇති ආදීනව සම්මසිතා සිහි කරමින් කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වැනිව ඒකෝචරේ හුදෙකලාව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාව තුළින් අවධාරණය කරලා තියෙන්නේ. ඒ වගේම 70 වෙනි ගාථාවට ගියොත් එහෙම 70 වෙනි ගාථාවෙන් පැහැදිලි කරන්නේ තණ්හක්කයන් පත්තයන් අපමත්තෝ අනේල මූගෝ සුතවා සතිමා සංකාත ධම්මෝ නියතෝ පදානවෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. තණ්හක්කයන් පත්තයන් තණ්හක්කයන් තෘෂ්ණාව ඡය කිරීම. ඒතර තෘෂ්ණාව ඡය කිරීම තුළින් ලබන නිර්වාණය පත්තයන් ප්‍රාර්ථනා කරමින්. ඒතර තණ්හක්කයන් කියලා කියන්නේ නිර්වාණය පත්තයන් ප්‍රාර්ථනා කරමින් අපමත්තෝ නොපමාව අපමත්තෝ නොපමාව අනේල මූගෝ කෙලතොල්ලෙක් නොවේ. කෙලතොල්ලෙක් කියලා කියන්නේ නිතර කියවන කෙනෙක්. කෙලතොල්ලෙක් බවට පත් නොවි සුතවා ශ්‍රුතවත් නැත්තෙක් බවට පත් වෙලා බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙලා සතිමා සිහි කල්පනාවෙන් යුක්ත ස්මෘතිමත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ වගේම සංඛාත ධම්මෝ නියතෝ පදානවා සම්‍යක් ප්‍රදාන වීර්ය සංඛාත ධම්මෝ නියතෝ පදානවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය උපදවාගෙන ඒ කියන්නේ විශේෂයෙන් මෙතන සාකච්ඡා කරන්නේ නූපන් අකුසල් නූපදවීමටත් උපන් අකුසල් ප්‍රහාණය කිරීමටත් ඒ වගේම උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් නූපන් කුසල් ඉපදවීමටත් සිද්ධ කරන උත්සාහය. එතකොට ඒ කියන උත්සාහයෙන් යුක්තව කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් හා සමානව ඒකෝචරේ තනිව හැසිරෙන්නේය කියන එක තමයි මෙතනදී
අවධාරණය කරලා තියෙන්නේ. හැත්තෑ එක සහ හැත්තෑ දෙක කියන ගාථා අංක වලට යොමු වුණොත් එහෙම 71 ගාථාවේ සද්දේසු සීහෝව සද්දේසු අසන්ත සන්තෝ වාතෝව ජාලම්හි අසජ්ජමානෝ පදුමන්ව තෝයේන අලිප්පමානෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. එතන මේ උපමා කීපයක් ඉදිරිපත් වෙනවා. දැන් ප්‍රධාන උපමාවත් ඉදිරිපත් වෙනවා. මේක ඉදිරිපත් වෙන ප්‍රධාන උපමාව තමයි කග්ගවිසාන උපමාව. කංගවේනෙක් වගේ තනිව හැසිරෙන්න කියන එක. දැන් මෙතනදී මේ ගාථාව තුළ ඊට අමතරව මේ පද තුනේම උපමා ඉදිරිපත් වෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? සද්දේසු ශබ්දයන්හි සීහෝව කේසර සිංහෙක් වගේ. ශබ්දේහි කේසර සිංහෙක් වගේ අසන්ත සන්තෝ බය වෙන්නේ නැතිව සන්ත්‍රාසයට පත් වෙන්නේ නැතිව. එතකොට කේසර සිංහෙක් ගත්තාම කේසර සිංහයා පරයා යන වෙනස් ශබ්දයක් ඇත්තේ නැහැ. එතකොට කේසර සිංහයා වෙනත් කිසිදු ශබ්දයකට බය වෙන්නෙත් නැහැ. එතකොට ඒ අදහස් තමයි මෙතන අරන් තියෙන්නේ. මෙතන කියන්නේ සද්දේසු ශබ්දයන් පිළිබඳව සීහෝව කේසර සිංහෙක් වගේ අසන්ත සන්තෝ මේ ත්‍රාසයට බීතියට එහෙම නැත්නම් කුතුහලයට පත් වෙන්නේ නැතිව හරියට කේසර සිංහෙක් වගේ. ඒ වගේම වාතෝව ජාලම්හි අසජ්ජමානෝ වාතෝව ජාලම්හි අසජ්ජමානෝ. එතකොට මේ දැලක නොබැදෙන වාතය වගේ. එතකොට දැලක් දැම්මට සුළඟ ඒකේ බැදෙන්නේ නැහනේ. අන්න ඒ වගේ. ඒතර උදාහරණ දෙකක් කිව්වා. පළවෙනි එක සද්දේසු ශබ්දයන් පිළිබඳව කේසර සිංහෙක් වගේ සිංහෝව කේසර සිංහෙක් වගේ අසන්ත සන්තෝ බය වෙන්නේ නැතිව වාතෝව ජාලම්හි අසජ්ජමානෝ දැලක නොරැඳෙන වායුව වගේ පදුමන්ව තෝයේන අලිප්පමානෝ. එතකොට මේ මඩේ තෝයේන අලිප්පමානෝ මඩේ නොගැටෙන ඒ වගේම ජලය හා නොගැටෙන පදුමන්ව පියුමක් වගේ. එතන උදාහරණ තුනක් තියෙනවා. එතකොට සද්දේසු ශබ්දයන් පිළිබඳව සිංහෙක් වගේ බය නැතිව හැසිරෙමින් ඒ වගේම ජාලම්හි අසජ්ජමානෝ දැලක නොබැදෙන වායුවක් මෙන් තෝයේන අලිප්පමානෝ ජලයේහි නොගෑවෙන පියුමක් වගේ කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් මෙන් ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන එක තමයි මේ ගාථාව තුළින් ලබා දෙන පණිවිඩය. ඒ වගේම සීහෝ යතා දාට බලී පසයිහ රාජා මිගානං අභිභුහිය චාරි. මෙතන printing mistake එකක් තියෙනවා. මෙතන අයන්න එන්න ඕන. මෙතන යයන්න අභිභුහිය චාරි. සීහෝ යතා දහට බලී පසයිහ රාජා මිගානං අභිභුහිය චාරි. සේවේත පන්තානි සේනාසනානි ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට එතන කියන්නේ දාට බලී පසයිහ දාට බලී පසයිහ තමන්ගේ බලය පදනම් කරගෙන සීහෝ යතා කටයුතු කරන සිංහෙක් වගේ. ඒ වගේම රාජා මිගානං අභිභුයචාරි මිගානං අභිභුයචාරි
අනිකුත් මෘගයන් නැත්නම් අනිකුත් සිව්පාවුන් අභිභූයචාරී මැඩ පවත්වාගෙන හැසිරෙන මිගානං රාජා. එතනත් මිගානන් රාජා කියලා කියන්නේ සිංහයාටමයි. එතකොට අනිකුත් සත්වයන්ගේ බලය මැඩපවත්වාගෙන ඒ බල පරාක්‍රමයෙන් යුක්තව හැසිරෙන සිංහෙක් වගේ. සේවේත පන්තානි සේනාසනානි. පන්තානි කියලා කියන්නේ වනාන්තරය. ඒ වගේම සේනාසනානි කියලා කියන්නේ සෙනසුන් සේවේත ඇසුරු කරන්න. කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න. එතකොට මේ කියන කාරණාවත් ඍජුවම භික්ෂුන් වහන්සේලා සඳහා ලබලා දෙන උපදේශයක් හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මෙතන විශේෂයෙන් කියනවා පන්තානි සේනාසනානි සේවේත. ඒ කියන්නේ වනාන්තර ඒ වගේම සෙනසුන් ඇසුරු කරමින් වාසය කරන්න කියලා කඟවේනෙක් වගේ. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ 73 සහ 74 කියන ගාථා දෙක ගත්තොත් එහෙම මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතංච කාලේ සබ්බේන ලෝකේන අවිරොජ්ජමානෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. එතකොට එතන කරුණු කීපයක් කියනවා. මෙත්තං කියලා කියන්නේ මෛත්‍රිය, උපේක්ඛං උපේක්ෂාව, කරුණං කරුණාව, ඊට පස්සේ විමුක්තිං විමුක්තිං විමුක්තිය, ඊළඟට මුදිතං මුදිතාව. විතර කරුණු කීපයක් ඉදිරිපත් වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා ඒවා ආසේවමානෝ මේ කියන කාරණා ඇසුරු කරමින් මෛත්‍රිය, උපේක්ෂාව, කරුණාව, විමුක්තිය, මුදිතාව වගේ කරුණු කාරණා කාලේ සුදුසු කාලයේහි ආසේවමානෝ ඇසුරු කරමින් සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ සියලු ලෝකයෙන් අවිරුජ්ජමානෝ විරුද්ධවාදියෙක් බවට පත් නොවේ. කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් හා සමානව ඒකෝචරේ තනිව හැසිරිය යුතුය. තනිව හැසිරිය යුතුය. එතකොට මෛත්‍රිය, උපේක්ෂාව, කරුණාව, විමුක්තිය සහ මුදිතාව කියන දේවල් ආශ්‍රය කරමින් ඒවා ඇසුරු කරමින් සියලු ලෝකයේ පිළිබඳව අවිරුද්ධවාදියෙක් බවට පත් වෙමින් සියලු ලෝකයෙන් අවිරුද්ධවාදියෙක් බවට පත් විරුද්ධවාදියෙක් නොවීමෙන් අවිරුද්ධවාදී වීමෙන් කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් හා සමානව ඒකෝචරේ තනිව හැසිරෙන්නේය. තනිව හැසිරිය යුත්තේ කියන එක තමයි මේ තුලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම 74 වෙනි ගාථාවෙන් ප්‍රකාශ කරනවා රාගංච දෝසංච පහාය මෝහං සන්දාලයිත්වා සංයෝජනානි. රාගංච දෝසංච මෝහංච පහාය නම් රාග දෝස මෝහ පහාය හැරදමා. රාගය, ද්වේෂය, මෝහය කියන මේ දේවල් හැරලා දාලා අතහැරලා දාලා රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කරලා සංයෝජනානි සන්දාලයිත්වා සංයෝජන ධර්මයන් නැත්නම් දස සංයෝජන ධර්මයන් බිඳලා දාලා සන්දාලයිත්වා සංයෝජනානි දස සංයෝජන ධර්මයන් සන්දාලයිත්වා බිඳලා දාලා අසන්තසං ජීවිත සංඛ්‍යාමි අසන්තසං බය නැතිව සන්ත්‍රස්තව අසන්තස්ස සන්තස්ස අසන්තස්ස මෙතන බය නැතිව බියෙන් තොරව ජීවිත සංඛ්‍යාමි ජීවිතක්ෂේහි
ජීවිතයේ කෙලවර ජීවිතාවසානයේහි අසන්තසං බියටපත් නොවි කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්නේය කියන එක තමයි මෙතන අවධාරණය කරලා තියෙන්නේ. හරි. ඊළඟට 75 වෙනි ගාථාව ගත්තොත් එහෙම 75 වෙනි ගාථාව භජಂತಿ සේවಂತಿච කාරණත්තා නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. එතකොට සමහර අය මිනිසුන් ආශ්‍රය කරනවා කාරණත්තා. ඒ අයගේ යහපත සඳහා තමන්ගේ ප්‍රයෝජනය සඳහා කාරණත්තා කියලා කියන්නේ තමන්ගේ යහපත සඳහා භජಂತಿ සේවಂತಿ. ඇතැම් අය ආශ්‍රය නිස්රය කරන්න පෙළඹෙනවා. ඒ වගේම නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා. ඒ විදිහට කිසියම් අරමුණක් අපේක්ෂා නොකොට ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන අජ්ජමිත්තා ආර්ය වූ මිත්‍රයෝ යහපත් මිත්‍රයෝ දුර්ලභ ඒ අය දුර්ලභයි. ඒතර බොහෝ පිරිස් දකින්න ලැබෙන්නේ කිසියම් ප්‍රයෝජනයක් තකා අපේ ආශ්‍රයට නිස්රයට පැමිණෙන මිත්‍රයෝ තමයි බොහෝ විට දැක්කන්න ලැබෙන්නේ. නික්කාරණා කියලා කිව්වේ ඒ විදිහට ලාභ ප්‍රයෝජන තකන්නේ නැතිව ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරන්නේ නැතිව ඉන්න අජ්ජමිත්තා ආර්ය වූ මිත්‍රයෝ යහපත් මිත්‍රයෝ දුර්ලභයි. ඊළඟට අත්තට්ඨ පඤ්ඤා ආත්මාර්ථකාමී ප්‍රඥාවක් ඇති අසුචි මනුස්සා. මෙතන අසුචි මනුස්සා කියලා කියන්නේ අයහපත් කටයුතු වල යෙදලා ඉන්න මිනිස්සු අසුචි මනුස්සා. ඒ විදිහේ මිනිස්සු දුර්ලභයි. ඉතින් ඒ අය ආශ්‍රය නොකර මෙතන අදහස් කරන්නේ කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් වගේ ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන කාරණා. එතකොට එහෙමනම් කාරණත්තා ප්‍රයෝජන තකා ආශ්‍රය කරන අය තමයි වැඩිපුර ඉන්නේ. භජಂತಿ සේවಂತಿ. අපිව යම්කිසි කෙනෙක් අපේ ආශ්‍රයට එනවා නම් ඒ අයගෙන් බහුතරය යම්කිසි පෞද්ගලික උවමනාවක් සපුරා ගැනීමේ අදහසින් අපිව භජනයට සේවනයට පත්වන අය. නික්කාරණා ඒ විදිහේ ලාභ ප්‍රයෝජන නොතකා කටයුතු කරන ආර්ය වූ මිත්‍රයෝ යහපත් වූ මිත්‍රයෝ ලෝකේ දුර්ලභයි. ඒ වගේම ඇතැම් අය අත්තට්ඨ පඤ්ඤා කියන්නේ ආත්මාර්ථකාමී ප්‍රඥාවක් ඇති අය. ඒ වගේම අයහපත් වූ කාය වාක් මනෝ කර්ම වලින් යුක්ත අය තමයි මෙතන අසුචි මනුස්සා කියලා කියන්නේ. ඒ වගේ අය තමයි බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. එතකොට මේ අය ආශ්‍රය නොකොට කග්ගවිසාන කප්පෝ කඟවේනෙක් හා සමානව ඒකෝචරේ තනිව හැසිරෙන්න කියන එක තමයි මේ සූත්‍රය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. එතකොට කග්ගවිසාන සූත්‍රය මෙතකින් නිමාවටපත් වෙනවා. අපි බලමු මේ ආශ්‍රයෙන් අපිට මොනවද ගන්න පුළුවන්
ආදර්ශ ප්‍රශ්න හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාරණා මොනවද කියලා. ඒතර ඒ ගැන කතා කරනකොට ඔන්න වැදගත් ප්‍රශ්නයක් පළවෙනි අංකයේ යටතේ ඉදිරිපත් වෙන්නේ ආර්ය මිත්‍රයන්. එතකොට දැන් අපිට හම්බ වුණා අජ්ජ මිත්තා කියලා වචනය. අජ්ජ මිත්තා. ආර්ය මිත්‍රයන් නැත්නම් යහපත් මිත්‍රයන්. එහෙම නැත්නම් ලාභ ප්‍රයෝජන නොතකා අපේ සහායට පැමිණෙන මිත්‍රයන්. අපිට ආශ්‍රය කරන්න නොලැබෙනවා නම් ඒ කියන්නේ ආර්ය මිත්‍රයන් යහපත් මිත්‍රයන් නොමැති පරිසරයක ජීවත් විය යුත්තේ කෙසේදයි සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රයේ ඇසුරින් විමසන්න. එතකොට මේ විදිහට අපේ ආශ්‍රයයට ගැළපෙන අය හමු වුණේ නැත්නම් ඒ සමාජය තුළ කොහොමද ජීවත් වෙන්න ඕන කියන කාරණාව මේ කග්ගවිසාන සූත්‍රය තුළ දිගින් දිගටම සාකච්ඡා කරන්න ලැබුවා. ගාථා 40කට අධික ප්‍රමාණයක් කග්ගවිසාන සූත්‍රයේ ඉදිරිපත් වෙලා තිබුණා. ඒ සෑම ගාථාවක් තුළම විශේෂයෙන් අවධාරණය කරලා තිබුණේ කොහොමද කෙලෙස් සහිත සමාජයක් තුළ ඒ වගේම ආශ්‍රය නිස්රය කරන්න සුදුසු පුද්ගලයන් නැති සමාජයක් තුළ අපි ජීවත් විය යුත්තේ කෙසේද කියන එක තමයි විශේෂයෙන් අවධාරණය කරලා තිබුණේ. ඒ වගේම තමයි ගිහිගෙය සම්බාධක සහිතයි පැවිද්ද එසේ නොවේ කියන මෙන්න මේ කාරණාවත් විශේෂයෙන් මේ කග්ගවිසාන සූත්‍රය තුළ අවධාරණය කරපු කාරණාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ගිහි ජීවිතය සම්බාධක සහිත ජීවිතයක්. ගැටලු සහිත ජීවිතයක්. හැබැයි පැවිද්ද එහෙම නැහැ. පැවිද්ද ගැටලු රහිත ජීවිතයක් බව අවධාරණය කිරීම සඳහා මේ කග්ගවිසාන සූත්‍රයේ අවස්ථා ගණනාවක තොරතුරු ඉදිරිපත් වුණා. කොහොමද ගිහි කෙනෙක් සසරට බැඳිලා ඉන්නේ අඹදරුවෝ නිසා හෝ ඒවා ධන දාන්‍ය ආදී නිසා හෝ ඒවා මේ ආදී කරුණු ගණනාවක් මේ තුල සාකච්ඡා වුණා. මේ ගිහිගය සම්බාධක සහිතයි කියන එක ඔප්පු කිරීම සඳහා. ඒ වගේම පැවිද්ද එහෙම නැහැ. පැවිද්ද නිදහස් නිවහල් එකක් කියන එක සම්බන්ධිනොත් සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය තුල කරුණු ගණනාවක් ඉදිරිපත් වුණා. එතකොට මෙන්න මේ ආකාර දෙකට ගිහිගේ සම්බාධක සහිතයි කියන එක සඳහා සහ පැවිද්ද සම්බාධක රහිතයි කියන අදහස පැහැදිලි කිරීම කොයි ආකාරයටද කග්ගවිසාන සූත්‍රය තුල කරලා තියෙන්නේ කියන එක පිළිබඳව තමයි මේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කිරීමේදී ඔබ වහන්සේලාගේ ඒ වගේම අපේ දරුවන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ තුන්වෙනි ප්‍රශ්නය කග්ගවිසාන සූත්‍රයට අයත් ඔබ කැමැති ගාථා දෙකක් තෝරාගෙන එම ගාථා දෙක දේශනා කිරීමට මුල් වූ කතා පුවත් සැකෙවින් ගෙනහැර දක්වන්න. එතකොට මේ සම්බන්ධයෙන් අපි පිළිතුරක් ගොනු කර ගන්නකොට අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය පමණක් අධ්‍යයනය කිරීම. එතකොට කග්ගවිසාන සූත්‍රය විතරක් නෙවෙයි මේ සුත්ත නිපාතේ ඉදිරිපත් වෙන හැම සූත්‍රයකම වගේ එක් එක් ගාථාව ගත්තාම ඒ සෑම ගාථාවකටම මුල් වෙච්ච කතාවක් තියෙනවා. ඒ සෑම කතාවකටම නිදාන වෙච්ච කතාවක් තියෙනවා. ඒතර ඒ ගැන තමයි මේ අහන්නේ. ඒතර මේ කග්ගවිසාන සූත්‍රයෙන් ඔබ කැමැති ගාථා දෙකක් තෝරගෙන ඒ ගාථා දෙක දේශනා කිරීමට මුල් වෙච්ච කතා පුවත් මොනවද කියලා කෙටියෙන් දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්نين අපෙන් අහන්නේ ප්‍රශ්න කරන්නේ. එතකොට අපිට මේ ගැන වැඩිදුර අධ්‍යයනය සඳහා සුත්ත නිපාත අට කතාවත් පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සුත්ත නිපාත අට කතාවත් අධ්‍යයනය කරලා අපිට පුළුවන් මේ ප්‍රශ්නයට උත්තරයක් ගොනු කර ගන්න. එතකොට ඔන්න ඔය විදිහට කග්ගවිසාන සූත්‍රය කියලා කියන්නේ ගැඹුරු කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් වෙච්ච සූත්‍රයක්. ඒ වගේම
මිතුරන් නොමැති සමාජයක කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව අවධාරණය කරපු, ඒ වගේම ගිහිගේ සම්බාධක සහිතයි පැවිද්ද එහෙම නොවේ කියන කාරණාව අවධාරණය කරපු සූත්‍ර ධර්මයක් හැටියට තමයි අපිට මේ සූත්‍රය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේලාගේ ඒ වගේම අපේ දරුවන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කරන්න. මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරලා විභාගයට අවශ්‍ය කරන දැනුම ගොඩනගා ගන්න, ඒ දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම විශේෂයෙන් මේ වගේ සූත්‍ර ධර්ම තුලින් වැදගත් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් වෙනවා. අපේ දැනුමට වගේම ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා ඒ තුල ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ කරුණොත් ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ මෙලොව වශයෙන් වගේම පරලොව වශයෙන් ඔබේ ජීවිතය යහපත් හොඳ සරු ජීවිතයක් බවට පත් කරගන්නා ලෙස අදිෂ්ඨානයක් ඇති කරගන්නා විදිහට සිහිපත් කරමින් මතක් කරමින් අද දවසට નિયમિત කාලය අවසන් වන නිසා අපි පාඩම මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය